අයිබෝන් ළමයි. අයිබෝන් සර්. අයිබෝන් සර්. හොඳයි අද ළමයි කිහිප දෙනා අද ඉන්නේ. හරි. මම හිතන්නේ මේ ඉන්න කිහිප දෙනාම ධාරාවිද්‍යුතයේ පාඩම එක දිගට කරගෙන ආපු අය නිසා අපි අද දවසේ පාඩම අවසන් කරන්න යන්නේ. ඒ කියන්නේ තියරි කොටස් වල අවසන් තියරි කොටස් ටික තමයි අද දවසේ මම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ විද්‍යුත් ජවය කියන කොටස තමයි අද මූලික වශයෙන් විද්‍යුත් ශ්‍රමතාවය කියන කාරණාව තමයි සාකච්ඡා කරන්න යන්නේ. එතනින් පස්සේ අපේ තියරි කොටස අවසන්. අර පරීක්ෂණ කිහිපයක් තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඒක අපි ලැබ් එකේ ප්‍රැක්ටිකල්ස් කරන ගමන් ඔයගොල්ලන්ට ඒකට අදාළ තියරි කොටස් ටික කියලා දෙන්න. හරිද? ඒක ලැබ් එකේ ප්‍රැක්ටිකල් සෙෂන් එකක් ඔයගොල්ලන්ට එක්සෑම් එකට කලින් කරනවා. එතකොට ඒ අදාළ කරුණු කාරණා එතනදිම කියලා දෙන්න. හරිද? ඒතකොට ධාරාවිද්‍යුතයේ අවසන් අපිට මේකේ හෙට අනිද්දා කියන දවස් දෙකේ මේකේ පාස් පේපර්ස් ටික සාකච්ඡා කරා. ඊට පස්සේ අපිට කෙලින්ම තියෙන්නේ සඳුදා ඉඳලා අලුත්ම පාඩම් මාලාවකට යන්න තියෙනවා. ඒතර චුම්බක ක්ෂේත්‍රය අවසන් කරලා තිනවා, විද්‍යුත් ක්ෂේත්‍රය අවසන් කරලා තිනවා. ඒතර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය තමයි එහෙම වුණත් බොහෝ විට ආරම්භ කරන්න ඉඩ තියෙන්නේ. ඊට අමතරව පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන කොටසත් මම එකක් කරන්න උත්සාහ කරනවා. ඒ අවසාන වශයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන එක තියාගන්න කරා. හරිද? ඊට පස්සේ අපිට එක්සෑම් එකට කිසි ගැටලුවක් නැහැ. අදාළ කරුණු ටික ආවරණය කරගන්න පුළුවන් වෙයි. හරි, එහෙමනම් අපි අද දවසේ අවසන් කොටස ආරම්භ කරන නිසා ධාරාවිද්‍යුතේ මාතෘකාව දාගන්න විද්‍යුත් ජවය. එහෙම නැත්නම් විද්‍යුත් ක්ෂමතාවය. right? මාතෘකාව දාගන්න විද්‍යුත් ජවය. ඒක පාඩම හරි කෙටි. හරි. ඉතාමත්ම ලෙහෙසි. ගොඩාක් කරුණු නැහැ. නමුත් අපි දැනගත යුතු විශේෂිත කරුණු කිහිපයක් තියෙනවා මේකේ. හොඳයි. විද්‍යුත් ජවය කිව්ව ගමන්ම ළමයි මේ ආරම්භයේට මම මෙන්න මෙහෙම පිවිසුමක් ගන්නම්. දල අදහසක් තියෙනවා. දැන් ජවය කිව්වහම ළමයි මේ ඒකක කාලයක් තුළදී කෙරෙන කාර්ය ප්‍රමාණය කියන අදහස නෙමෙයි. නැත්තම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය වගේ අදහසක් එනවනේ ජවය කිව්වහම, ශ්‍රමතාවය කිව්වහම නේ. right? මතන ෆෝන් එක පොඩ්ඩක් හෙල්ලෙනවා නේ. අර ෆෑන් එක වදිනකොට මම දැන් ෆෝන් එක හෙල්ලෙනවා. හරි, හොඳයි. එතකොට දැන් අපි කතා කරමින් හිටියේ ශ්‍රමතාවය කිව්වහම අපි දන්නවා මේ ඒක කාලයක් තුලදී ජනිත වන ශක්තිය වගේ ඔන්න ඔය වගේ පොඩි දල අදහසක්. එහෙම නැත්නම් ඒක කාලයක් තුලදී වැය වෙන ශක්තිය ඔය වගේ පොඩි අදහසක් අපිට ඔළුවට එනවා. ඒතර විද්‍යුත් ක්ෂමතාවය කියලා කිව්වහම මේ විද්‍යුත් ශක්තිය සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. විද්‍යුත් ශක්තිය ක්ෂය වීමේ ශීඝ්‍රතාවය, එහෙම නැත්නම් ජනනය වීමේ ශීඝ්‍රතාවය, ඔන්න ඔය වගේ කාරණා ටිකක් තමයි අපි ඔළුවට එන්න ඕනේ. හරිද? ඒතර අපිට මේකෙදී ආරම්භයක් ගන්න පුළුවන් අපි විද්‍යුත් ක්ෂේත්‍රය කියන පාඩම පොඩ්ඩක් මතක් කරගමු. විද්‍යුත් ක්ෂේත්‍රය කියන පාඩම මතක් කරගන්නකොට අපිට එනවා මෙන්න මෙහෙම කාරණාවක්. විද්‍යුත් ක්ෂේත්‍රයක් යටතේ මෙන්න මෙහෙම විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනකොට අපි දන්නවා මේ හරහා පවතිනවා නිශ්චිත විභවාන්තරයක්. විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතිනවා කියලා කියන්නේම ධන පැත්ත ඍණ පැත්ත ද්‍රව්‍යතාවයන් දෙකක් තියෙනවා. ධන හිස්සට ඍණ දක්වා විද්‍යුත් ක්ෂේත්‍රය පවතිනකොට අපි දන්නවා මේ හරහා විභවාන්තරයක් පවතිනවා. හරිද? එතන මේ විභවාන්තරය ඔස්සේ විභවාන්තරය තුලින් අපි හිතමු Q කියලා ආරෝපණ ප්‍රමාණයක් රැගෙන ගියා කියලා. දැන් මෙතන තියෙනවා යම්කිසි Q කියලා ටෝටල් ආරෝපණයක්, right? එතකොට අපිට සිග්මා Q කියලා දාන්න අවශ්‍ය නැහැ. අපි Q කියලාම ගමු. ඒතර මුළු ආරෝපණය Q කියලා ගත්තොත් දැන් මෙතනදී අපි මෙයාව මේ විභවාන්තරය යටතේ රැගෙන යනවා. අපි તો විද්‍යුත් ක්ෂේත්‍රයට එරෙහිව අරගෙන යන්නේ. මේ කියන විභවාන්තරය යටතේ. එතකොට යම්කිසි කාර්යයක් අප විසින් කළ යුතුයි කියන අදහස එනවා. විද්‍යුත් ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධවනේ මේ ධන ආරෝපණ රැගෙන යන්නේ. එතකොට මේ කරනු ලබන කාර්යය සඳහා ප්‍රකාශනයක් විද්‍යුත් ක්ෂේත්‍රයේදී ඔයගලන්ට ගොඩ නැගුව මතක ඇති. විද්‍යුත්
ක්ෂේත්‍ර ඒකකයේදී මොකද්ද ගොඩනැගුවේ ළමයි W සමානයි VQ කියලා ඔන්නෝම ප්‍රකාශනයක් ඔයගලන්ට ගොඩනැගුවා මතක ඇති. W සමානයි VQ. V විභවාන්තරයක් යටතේ Q ආරෝපණයක් රැගෙන යාමේදී කරනු ලබන කාර්යය හරිද W සමානයි VQ මගින් නිරූපණය වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. කාර්යය. හරිද? එහෙමනම් දැන් මට මේකම පාවිච්චි කරන්න පුළුවන් තව ටිකක් ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ. අපි ගමු සන්නායකයක් තුලින්. හරිද? I ධාරාවක් ගලන විට සන්නායකයක් තුලින් I ධාරාවක් ගලනකොට හරිද? අපිට මේකේ දාලා අදහසක් එනවා Q සමානයි IT ඔන්න ඔය විදිහට. ධාරාව විද්‍යුත් ධාරාවේ අර්ථ දැක්වීම තමයි ඒක කාලයක් තුලින් ගලන ආරෝපණ ප්‍රමාණය. ඒතර දාලා අදහසක් එනවා ළමයි I කියන එක සඳහා අර්ථ දැක්වීමක් වෙනවා. එහෙමනම් අපිට පුළුවන් ආරෝපණ ප්‍රමාණය ලියන්න ධාරාව ඇසුරින් Q සමානයි IT කියලා. දැන් මේක පුළුවන් මට මේ සමීකරණයට කෙලින්ම ගෙනල්ලා ආදේශ කරන්න. මේක එක කියලා ගත්තොත් මට පුළුවන් එකෙහි ආදේශයක් දෙන්න. හරිද? මේ අපිට අවශ්‍ය කරන සමීකරණයක් ගොඩනගනවා. මොකද මගේ අරමුණ මේ Java එහෙම නැත්නම් ශ්‍රමතාවය පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් ඒකට ඔන්න පොඩි ආරම්භයක් ගන්න. එහෙනම් මට පුළුවන් මේ පළවෙනි එකේ ආදේශ කරොත් W සමානයි V වතාවක් IT කියලා ලියාගන්න. V වතාවක් IT. දැන් අපි දන්නවා Java එහෙම නැත්නම් ශ්‍රමතාවය. ශ්‍රමතාවය කියලා කියන්නේ ළමයි කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් ශ්‍රවණ ශක්ති ප්‍රමාණය. ඒක කාලයක් තුලදී ශ්‍රවණ ශක්ති ප්‍රමාණය. එහෙම නැත්නම් ජනනය වල ශක්ති ප්‍රමාණය මොකක් හරි. ඒතර අපිට කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියන එකේ තේරුම තමයි W බෙදීම T කියන එක. එහෙනම් මේ සමීකරණය මට පුළුවන් දෙපසම මෙහෙම T වලින් බෙදන්න. බෙදුවත් නම් මොකක්ද අපිට ලැබෙන්නේ? ඔන්න Java විද්‍යුත් ජන අපි P කියලානේ කියන්නේ power. එතකොට අපිට එනවා ළමයි P සමානයි VI කියලා අලුත් සමීකරණයක්. Java සඳහා ඔන්න අලුත් සමීකරණයක් අපිට ගොඩ නගා ගන්න පුළුවන් වෙනවා. Java සඳහා P සමානයි VI. මොකක්ද මේකෙන් ගම්ම්‍ය වන අර්ථ දැක්වීම? මොකක්ද මේකෙන් තේරෙන්නේ? යම්කිසි විභවාන්තරයක් යටතේ මම මේ සන්නායකෙම ගන්නවා. මේ සන්නායකෙම V විභවාන්තරයක් යටතේ I ධාරාවක් ගලාගෙන යන විට මේ සන්නායකයේ තුලින් උත්සර්ජනය වෙන එහෙම නැත්නම් ශ්‍රවණ ශ්‍රමතාවය P සමානයි VI සමීකරණයෙන් නිරූපණය වෙනවයි කියලා ඔන්න අපිට ලැබිලා තියෙනවා. විභවාන්තරයක් යටතේ I ධාරාවක් රැගෙන යනකොට. හරිද? එතකොට මේක තමයි ළමයි අපි ආරම්භයේදී විද්‍යුත් ජවය සම්බන්ධව සාකච්ඡා කරනකොට ආරම්භයේදීම අපි ඉගෙන ගන්න සමීකරණය. මේක අද දවසේ අපි අලුතෙන්ම ඉගෙන ගන්න සමීකරණය. P සමානයි VI සමීකරණය. එතකොට මේක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ළමයි විද්‍යුත් ශක්තිය ජනනය වන ශීඝ්‍රතාවය. නැත්නම් විද්‍යුත් ශක්තිය ජනන ක්ෂමතාවය සඳහා ප්‍රකාශනයක් සමීකරණයක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ගොඩක් වෙලාවට මේ සමීකරණය පාවිච්චි කරනවා ළමයි කෝෂයක කොයිතරම් ශක්ති ප්‍රමාණයක් ජනනය වෙනවද කියලා හොයාගන්න. හරිද? උදාහරණයක් විදිහට මම මේකෙදි ගන්නම් මේක උදාහරණයක්. හරිද? විද්‍යුත් ගාමක බලය ඊවන කෝෂයක. හරිද? විද්‍යුත් ගාමක බලය ඊවන කෝෂයක් තුලින් අපි හිතමු I ධාරාවක් මෙහෙම ගලාගෙන යනවා කියලා. එහෙනම් අපි මෙතනදි කියනවා කෝෂයෙන් ජනනය වන ජවය එහෙම නැත්නම් ක්ෂමතාවය P සමානයි EI ලෙස ලියන්න පුළුවන් කියලා. P සමානයි EI. හරිද? මොකද එයාගේ විද්‍යුත් ගාමක බලය E නිසා ගලන ධාරාව I නිසා P සමානයි EI ලෙස ලියන්න පුළුවන්. මේ කෝෂයෙන් ජනනය වන ජවය. හරිද? මේ සමීකරණය පාවිච්චි කරන ගොඩක් වෙලාවට ජනනය වන ජවය සොයා ගැනීම සඳහා. සරලවම ගත්තොත්. ඒත් මේක තමයි ළමයි විද්‍යුත් ජවය සම්බන්ධව අපි ආරම්භයේදී ඉගෙන ගන්න සමීකරණය. එහෙමනම් කෙටියෙන් අපි මේ සම්බන්ධව සටහනක් දාගමු. හරිද? විද්‍යුත් ජවය කියලා ලියුවානේ. එහෙනම් සටහනක් දාගමු කෙටියෙන් මෙන්න මෙහෙම ලියා ගන්න. ලියාගමු. විද්‍යුත් ක්ෂේත්‍ර ඒකකයේදී විද්‍යුත් ක්ෂේත්‍ර ඒකකයේදී
සාකච්ඡා කළ පරිදි V විභවාන්තරයක් යටතේ Q ආරෝපණයක් රැගෙන යන විට V විභවාන්තරයක් යටතේ capital Q ආරෝපණ ප්‍රමාණයක් රැගෙන යන විට කළ යුතු කාර්ය VQ මගින් නිරූපණය වේ. මේ අනුව එම සන්නායකයේ තුලින් විභාන්තරයක් යටතේ I ධාරාවක් ගලන්නේ නම් ඒ හරහා ජනනය වන හෝ උත්සර්ජනය වන ක්ෂමතාවය දැන් සන්නායකයක් කරා නම් ජනනය වෙන්නේ නැහැ උත්සර්ජනය වෙන්නේ. කමන්න අපි එකක් දාගමු කෝෂයට සම්බන්ධ කරගන්න ඕන නිසා. right? ජනනය වන හෝ උත්සර්ජනය වන ක්ෂමතාවය VI ගුණිතය මගින් නිරූපණය වේ. කියලා මේ ටික සටහන් කරගමු. right? ඒ අතරේ වල මොකක් හරි මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ලොයලා කොලෙජ් එකෙන්. මට විනාඩියක් දෙන්න මැසේජ් එක මොකක්ද කියලා බලන්න. හරි. මම හිතන්නේ ඔයගලන්ටත් එන්නේ නේද මැසේජ් එක. ඔයගලන්ට අදාළ වෙන්නේ නැහැ. හරිද? මම හිතන්නේ මේ දැන් පොඩි ළමයින්ට දෙන එක්සෑම් එක සම්බන්ධව තමයි ඒකේ දාලා තියෙන්නේ. හරි. ප්‍රශ්නයක් නෑ අපිට මේක සටහන් කරගමු.
ඒතකොට මෙයාගේ ඒකකයක් ඕන මේගොල්ලෝ ඔයාලා දාගන්න මෙතන ඒකකය. මේ සමීකරණයට දාලා අපි දන්නවා මේක ඉන්නේ ජූල් තප්පරයට එහෙම නැත්නම් වොට් කියලා තමයි එන්නේ. J ශ්‍රේණියක හෝ වොට් කියලා එනවා. ඒකකේ ක්ෂමතාවය ඒකකේ. right මේක ලියලා වෙච්ච ගමන් අත උස්සන්න හරි. හරි. දැන් ඊට අමතරව මේකේ දැන් මෙන්න මේ වගේ කරුණු ටිකක් ෂෝට් නෝට් විදිහට දාගන්න ඕගොල්ලෝ. මේක තියරි නෝට් එකටම ඇප්ලයි කරන්න යන්නේ නැහැ මම. මේවා හොන්න ෂෝට් නෝට් විදිහට දාගන්න. ඒ තමයි දැන් සටහනක් විදිහට හරි කමන්නේ දාගන්න. හරිද? ඒ තමයි දැන් 1 කිලෝවොට් පැය කියන එක කෙලින්ම අපි දන්නවා මේක ශක්තිය ඒකකයක්. ශක්තියේ ඒකකයක්. හරි. ඇයි මම මේක ශක්තිය ඒකකයක් කියලා කියන්නේ? මෙතන කිලෝ කියන්නේ නෑනම උපසර්ගයක්. වොට් කියලා කියන්නේ අපි දන්නවා ඒතකොට ක්ෂමතාවය මෙතන h කියලා කියන්නේ පැය කියන එක. කිලෝවොට් පැය කියන එක. ඒතර පැය කාලයෙන් වැඩි කරලා තියෙනවා ක්ෂමතාවය. මේ J ශ්‍රේණියක ක්ෂමතාවය කියන්නේ J ශ්‍රේණියක කාලයෙන් වැඩි වුණා කියන තප්පරයෙන් වැඩි වෙච්ච ගමන් ආයෙ නැවත එන්නේ ජූල් කියන එක. ඒතර කිලෝවොට් පැය කියන එකේ තේරුම තමයි මේක ශක්තිය ඒකකයක් කියන එක. ගොඩක් වෙලාවට ඔය ඔයගොල්ලන් සාමාන්‍යයෙන් මේ සම්බන්ධව මේ පාඩම ඉදිරි කටයුතු ගණන් එහෙම හදනකොට කිලෝවොට් පැය කියලා තමයි එන්නේ. ඒතර ඒකත් එක්ක එච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකක්ද ඒ කියන්නේ කොහොමද ඒක සුළු කරගන්නේ වගේ දේවල් ගැන හිතන්න අවශ්‍ය නැහැ. 1 කිලෝවොට් පැය කියලා කියන්නේ ජූල් වලින් ගත්තොත් මෙන්න මෙහෙමයි එන්නේ. කිලෝ කියලා කියන්නේ 10 3යි. මේක වොට්ම තමයි. පැය කියලා කියන්නේ අපි දන්නවා තත්පර වලින් ගත්තොත් 3600. හරි නේද? 3600යිනේ. පැය කියලා කියන්නේ මිනිත්තු 60යි නේ 60 වැඩි කිරීම 63600. ඉතින් මේක සුළු කරොත් අපිට එනවා 3.6 වැඩි කිරීම 10.6යි ජූල් එහෙම නැත්නම් 3.6යි මෙගා ජූල් වගේ ලියන්න පුළුවන් කිලෝවොට් පැය එකක් කියන්නේ. ඕනම් මේක රිසල්ට් එක මතක තියාගන්නත් පුළුවන් නැත්නම් හදලා ගන්න. ඉතින් මතක තියාගන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. හදලා ගන්න පුළුවන්. ඕනම් මේක සටහනක් විදිහට ඕගොල්ලන්ගේ නෝට් එකට ඇතුළත් කරගන්න. ඉස්සරහට අවශ්‍ය වෙයි. හරිද? ඒ වගේ මම මෙන්න මේ වගේ කරුණකුත් කියනවා. ඔක සටහන් කරගන්න ගමන් නෝට් එකක් විදිහට දෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ කඩෙන් ගිහිල්ලා බල්බ් එකක් ගත්තාම මේක ලියන ගමන් හිතන්න. කඩෙන් ගිහිල්ලා දැන් සාමාන්‍යයෙන් අපි හිතමු සූත්‍රිකා බල්බයක් කියලා. දැන් නම් අපි සූත්‍රිකා බල්බ ගොඩක් වෙලාවට දකින්න හම්බෙන්නේ තඩු වෙන්නේ. හරිද? එතකොට දැන් සූත්‍රිකා බල්බයක් ගත්තොත් එහෙනම් ඒකෙත් ගහලා තියෙනවා. සූත්‍රිකා බල්බයක් වෙන්න ඕනේ නැහැ. වෙනත් බල්බයක් හරි ගැටලුවක් නැහැ. හරිද? ඕනම බල්බ් එක මේක ගහලා තියෙනවා. මොකද්ද ගහලා තියෙන්නේ? 230යි වෝල්ටේජ් 60යි වොට්. එහෙම නැත්නම් 100යි වොට් හරි මොකක් හරි ගහලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය ඉස්සර නම් ගිහිල්ලා කඩෙන් ඉල්ලන්නේ වොට් 60 බල්බ් එකක් දෙන්න. වොට් 100 බල්බ් එකක් දෙන්න. එහෙම කියලා නිකන් අපි ඉල්ලනවානේ. අපි කවදාකවත් වෝල්ටේජ් අගය කියන්නේ නැහැනේ. 230යි වෝල්ටේජ් 60යි වොට් වොට් 60 අගය බල්බ් එක. එහෙම කියන්න අවශ්‍ය නැහැ. මොකද කොහොමද 230යි වෝල්ටේජ් වලට තමයි හැම වෙලේම මේ බල්බ් එක නිර්මාණය කරලා තියෙන්නේ. මොකද අපි ඩිරෙක්ට් ගෘහස්ත විද්‍යුත් පරිපථයට මේ බල්බ් එක සම්බන්ධ කරන නිසා අපි දන්නවා එතකොට මේ 230 වෝල්ටේජ් වලට ඔරොත්තු දෙන්නව හදන්න වෙනවා. ඒ වෝල්ටේජතාවයටම තමයි ඔරොත්තු දෙන්න හදන්නේ. ඒ කියන්නේ මේ බල්බ් එක කරා යන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒතර බල්බ් එක හරියට බැලුවොත් අපි
එයාගේ ස්පීඩ් එක නවත්තලා අපි කියන්නේ ස්ලෝ මෝෂන් බලොත් සමහරක් වෙලාවට අපිට බලන්න පුළුවන් වෙයි අර ආලෝකයේ අඩු වැඩි වෙන අවස්ථාවක්. නමුත් දැන් නිකන් බලපුවම මේක පේන්නේ නැහැ. හරිද? නිකන් බලපුවම අපේ PVS එකට ඒ ශනික අගේ පේන්නේ නැහැ. තප්පරයකට හර්ට්ස් 50ක් කියලා නෙන්නේ. තප්පරයකට 50 වතාවක්. ඒත් අපිට එච්චර ඉක්මනින් මේ එළිය අඩු වෙනවා වැඩි වෙනවා කියන එක අපිට දකින්න බෑ ඇස්වලට. හරිද? ඉතින් එතකොට ඒ කාරණා අපිට වැදගත් නැහැ. අපි නමුත් දැනගන්න එක වටිනවා. මේකේ මොකද්ද මේ කාරණා චුට්ටක් මොකද්ද කියලා අපි ඔළුවේ තියාගත්තොත් මේ වොට් 60 කියලා කියන්නේ මොකක්ද? වොට් 60 කියලා කියන්නේ ළමයි බල්බ් එක උපරිම ක්ෂමතාවයෙන් නිෂ්පාදකයා සටහන් කරලා තියෙනවා නම් වොට් 60යි කියලා. ඒකේ තේරුම තමයි බල්බ් එක උපරිම ක්ෂමතාවෙන් ඒ දැල්වෙන එක. ඒ කියන්නේ 230 වෝල්ටේජ් සැපයුවොත් අනිවාර්යෙන් 230 වෝල්ටේජ් කියන අගේ සැපයුවොත් බල්බ් එක සපයන උපරිම ක්ෂමතාවය තමයි මේ වොට් 60 කියලා කියන්නේ. පැහැදිලිද? ඒ නිෂ්පාදකයා කියලා දෙන අගේම අනිවාර්යෙන් ලැබෙනවා. වොට් 60 අගේ ඒකට අපි කියනවා ඒකට නමක් කියනවා මේකට කියන්නේ වොටීයතාවය කියලා. මේකට අපි කියනවා වොටීයතාවය. ඕනම් පැත්තකින් ලියා ගන්න. වොටීයතාවය. ඒ කියන්නේ නිෂ්පාදකයා සම්මත කරන ලද විභවාන්තරය ලබා දෙන විට බල්බ් එකෙන් ලබාගත හැකි උපරිම ක්ෂමතාවය තමයි වොටීයතාවය කියලා කියන්නේ. 60 වොට් කියලා කියන්නේ. ඒ වගේම මෙන්න මේක ඉතින් සාමාන්‍ය දැන් මේක මහ ලොකු තන්දරයක් නෙමෙයි. නිෂ්පාදකයා විසින් බල්බ් එකේ නිර්දේශ කරලා තියෙන ක්ෂමතාවය ලැබෙන විට ලැබීම සඳහා සැපිය යුතු වෝල්ටීයතාවය තමයි 230 වෝල්ටේජ් කියලා කියන්නේ. නිෂ්පාදකයා විසින් සටහන් කරලා තියෙන උපරිම ක්ෂමතාවය ලැබීම සඳහා සැපිය යුතු වෝල්ටීයතාවය අපි 230 වෝල්ටේජ්. ඒතර මේකට අපි කියන්නේ වෝල්ටීයතාවය. මේකට කියන්නේ වෝල්ටීයතාවය, හැපැත්තකට කියන්නේ වොටීයතාවය. බල්බ් එකේ වෝල්ටීයතාවය සහ වොටීයතාවය කියලා දෙකක් තියෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් කඩෙන් ගිහිල්ලා අහන්නේ නැහැ වෝල්ටීයතාවය ගැන. අපි කඩෙන් ගිහිල්ලා අහන්නේ වොටීයතාවය ගැන. වොට් කියනාගේ. හරිද? වොට් 60 බල්බ් එකක් දෙන්න, වොට් 100 බල්බ් එකක් දෙන්න. අපි දන්න සාමාන්‍ය සාලයකට වගේ වොට් 60ක් හරියන්නේ වොට් 100ක් වගේ. ඒ ලොකු සාලයකට වගේ. හරිද? අන්න ඒ වගේ නේ. හරි. දැන් එතකොට මේ සූත්‍රිකා බල්බ ගැන කිව්වේ. නමුත් දැන් අපි දන්නවා දැන් නිෂ්පාදනය කරන බල්බ් වල වොට් අගේ ගොඩක් අඩුයි. වොට් 5 10 15 දැන් ඒ මට්ටමට බහැලා නේ තියෙන්නේ. ඉස්සර අපි කිලිම ශ්‍රමතාවය වොට් 60 100 තමයි ඉල්ලුවේ. කියන්නේ වැඩිපුර කරන්ට් එකක් යනවා. ලොකු කරන්ට් එකක් මේකේ තප්පරෙට ජූල් 60ක් ළමයි. වොට් 60ක් කියන්නේ ඒකනේ තප්පරෙට ජූල් 60ක් මේකෙන් වැය කරනවා. හරිද? ඉතින් මොන භෞතික විද්‍යාව දියුණු වෙනකොට පුළුවන් තරම් ශක්ති හානිය කියන එක අවම කරන්න තමයි උත්සාහ කරන්නේ. විවිධ නිෂ්පාදන ඉදිරිය දෙන්න පුළුවන්. සමහරට අනාගතයේදී තවත් බල්බ් වර්ග නිෂ්පාදනය කරයි. වොට් 5ටත් වඩා අඩුවෙන් වැය වෙන හොඳ ආලෝකයක් ලබා ගන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. හරි තාම අපි භෞතික විද්‍යාවේ ගැඹුරටම ගිහිල්ලා නැහැනේ. හරි එහෙමනම් දැන් මේ කාරණාවත් නිකන් ඕක ඔළුවේ තියාගන්න අවශ්‍ය නම් පැත්තකින් දාලා ලියා ගන්න. දැන් මම යනවා ළමයි මෙන්න මේකට කතාව. දැන් මම මේ ගොඩක් වෙලාවට කතා කරේ මේ සමීකරණය පාවිච්චි කරන්නේ ওই විද්‍යුත් ජනනය සම්බන්ධව. ජනනය වන ක්ෂමතාවය සම්බන්ධව මේ සමීකරණයෙන් නිරූපණය කරා. ඒතර අපිට අවශ්‍ය වෙන සමහරලාට ප්‍රතිරෝධ හරහා ජනනය නෙමෙයි වෙන්නේ. ප්‍රතිරෝධයක් සෑම විටම කරන්නේ ශක්තිය අවශෝෂණය කරගන්න එක. එයා කරන්නේ අවශෝෂණය කරගෙන විමෝචනය කරනවා. බාහිර පද්ධතියෙන් එළියට. එතකොට දැන් එවැනි අවස්ථාවක ප්‍රතිරෝධයක කොහොමද එවැනි ශක්ති ප්‍රමාණයක් අපි හොයාගන්න සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය ගැන තමයි මෙතනදී සාකච්ඡා කරන්න යන්නේ. හරිද? එතකොට අපි ඒකට අපි දාගන්නවා ළමයි උත්සර්ජනය වන ක්ෂමතාවය කියලා අපි කියන්නේ. හරි? ඉතින් පොඩි කෙටි මාතෘකාවක් ලියා ගන්න. මෙන්න මේ විදිහට. ප්‍රතිරෝධයක් කරහා උත්සර්ජනය වන විද්‍යුත් ක්ෂමතාවය. ප්‍රතිරෝධයක් කරා උත්සර්ජනය වන විද්‍යුත් ක්ෂමතාවය. විනාඩියක් දෙන්න charge එකට ගහගන්න. හරි නේද? මාතෘකාව ලියාගත්තනේ. ප්‍රතිරෝධයක් කරා උත්සර්ජනය වන විද්‍යුත් ක්ෂමතාවය. හරි. දැන් එතකොට ළමයි මේ සමීකරණය ඒකට අදාළ සමීකරණය හදාගන්න එක මහා ලොකු දෙයක් නේ මම කියන්නේ. ආඩ් මේ ලොකු දෙයක් නැහැ. හරිද?
අපි බලමු මේක හදන විදිහ. ඒකෙදි ළමයි මෙන්න මේමයි ප්‍රතිරෝධය තියෙනවා මෙන්න මෙහෙම. හරිද? ප්‍රතිරෝධ විශාලත්වය R. එතන අපිට මේ හරහා I ධාරාවක් ගලනවා. එතන අපි දන්නවා මේ හරහා ගොඩ නැගෙන විභවාන්තරය V කියලා. හරි? එතන අපි දන්නවා මේකේ මෙහෙම ලියන්න පුළුවන් ඕම් නියමයට අනුව. ඕම් නියමයට අනුව මොකද V සමානයි IR කියලා ලියන්න පුළුවන්. ඕම් නියමයට අනුව. එතන කලින් අපි මේ හොයාගත්තා V විභවාන්තරයක් පවතිනකොට I ධාරාවක් ගලන්නේ නම් ජනනය වන උත්සර්ජනය වෙන ශ්‍රමතාවය සඳහා ප්‍රකාශනයක්. හරිද? එහෙනම් අපි මෙහෙම ලියනවා. හරිද? විද්‍යුත් ශ්‍රමතාවය. මොකද P සමානයි VI කියලා අපි සමීකරණයක් හොයාගත්තා කලින්. P සමානයි V. අපිට කෙලින්ම කුට්ටිය පිටින් ගෙනල්ලා මෙතනට ආදේශ කරන්න පුළුවන්. මොකද්ද? එකෙන් ආදේශයක් දෙනවා. එතකොට එනවා P සමානයි IR කියලා V වෙනුවට ඔන්න එනවා I වර්ග R කියලා අලුත් සමීකරණයක්. මේ සමීකරණ සාමාන්‍යයෙන් පිළිගන්නේ ප්‍රතිරෝධයක් කරා උත්සර්ජනය වන ක්ෂමතාවයේ සෙවීම සඳහා පාවිච්චි කරන සමීකරණයක් විදිහට. ගලන ධාරාවයි නම් ප්‍රතිරෝධ විශාලත්වය R නම් අපිට කෙලින්ම I වර්ග වතාවක් R කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක අනිත් සමීකරණය. ඒ වගේම අපිට පුළුවන් තවත් එකක් මේ ප්‍රතිරෝධය ඇසුරින්ම විද්‍යුත් ක්ෂමතාවය හොයාගන්න තවත් ක්‍රමයක් පුළුවන්. ඒ කියන්නේ මේ සමීකරණ අපිට හදාගන්න පුළුවන් I වුක්ත කරගත්තොත් V බෙදීම R කියලා. දෙවෙනි සමීකරණය. එතකොට මට පුළුවන් දෙකෙන් ආදේශයක් දෙන්න මේකට. එතකොට දැන් මම දෙන්නේ I වෙනුවට ආදේශයක්. එතකොට එනවා ළමයි V වර්ගයට R කියලා. මේ ප්‍රකාශනයෙන් උත් වෙන්නේ R කියන ප්‍රතිරෝධය හරහා ගොඩ නැගෙන්නේ. එහෙම නැත්නම් විද්‍යුත් මේ උත්සර්ජනයේ උත්සර්ජන ක්ෂමතාවය තමයි මේකෙන් නිරූපණය කරන්නේ. හරිද? එතකොට සමීකරණ දෙකම එකයි ළමයි. එකම අගය තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ අදාළ ඩීටේල්ස් දීලා තියෙන මොනවාද? ඒ ඩීටේල්ස් අනුව අපිට නිශ්චිත සමීකරණයක් තීරණය කරන්න පුළුවන්. ධාරාව දීලා තියෙනවා නම් ප්‍රතිරෝධ විශාලත්වය දන්නවනම් මේකට ගිය හැකි. විභවාන්තරය දීලා තියෙනවා නම් ප්‍රතිරෝධ විශාලත්වය දන්නවනම් මේකට ගිය හැකි. අවශ්‍ය සමීකරණය තෝරගන්න පුළුවන්. මේ දෙකෙන්ම කියවෙන එකම දේ තමයි. හරිද? එහෙමනම් ඔයගොල්ලෝ සටහන් කරගත්ත එකට අදාළව මේ සමීකරණ දෙකත් අඩංගු කරගන්න. මේකේ විද්‍යුතේ තාපන ඵලය කියලා අපි මේකට කියනවා. තාප ශක්තිය උත්සර්ජනය වන ක්ෂමතාවය වගේ අදහසක් මේකේ තියෙනවා. ප්‍රතිරෝධය හරහා ගොඩක් වෙලාවට තාප ශක්තිය මේ උත්සර්ජනය වෙන්නේ මොන තාලක ශක්තිය කියලා ගන්නත් පුළුවන්. රයිට්? තාපන ඵලය කියලා තමයි මේකට කියන්නේ. සටහන් කරගමු සමීකරණ දෙකම. හෙට ඉස්කෝලේ එන අය තුස්සන්න බලන්න. හෙට ඉස්කෝලේ එන්න පුළුවන් තත්ත්වයක් තියෙන අය. right දෙන්න ඉන්නේ නේ. හෙට මං අනිවාර්යෙන් ඉස්කෝලේ යනවා. බයිසිකලේ හරි ඉන්න වෙනවා. right හරි මේක සටහන් කරගමු ඉක්මනින්. හොඳයි.
ඒතකොට හෙට දවසේ ඔයගලන්ට වැඩිපුර ගැටලු හැදීම තමයි මම එහෙම වුණොත් ධාරා විදුලිය සම්බන්ධව කරන්නේ. එතකොට අර මම කියපු සැලසුමට තමයි යන්නේ. හරිද? හරිද? ඉවර නම් අපි උස්සන්න. හොඳයි. හරි. එහෙමනම් අපි දැන් යනවා මේකේ සම්බන්ධතාවයක් පිළිබඳව පොඩි අයිඩියා එකක් ගන්න. right. මම යනවා සරල පරිපථයකට. හරිද? අපි ඊට පස්සේ මාතෘකාව දාගමු. මම යනවා සරල පරිපථයකට. මොනවාද මේ සරල පරිපථයේ තියෙන්නේ? මෙන්න මෙච්චරයි. කෝෂයක් තියෙනවා. බාහිර ප්‍රතිරෝධයක් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. සරල පරිපථයක මූලික කාරණා ටික මේක නිරූපණය වෙනවා. කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් දෙනවා. එතකොට සාධාරණයි. මේක ඔන්න සාමාන්‍ය සරල පරිපථයක්. ඒතර පරිපථය තුළින් අපි හිතමු I ධාරාවක් ගලනවා. කර්චොෆ් නියමය දැම්මොත් එහෙම අපිට එනවා කර්චොෆ්ගේ දෙවෙනි නියමයෙන් සිග්මා E සමානයි සිග්මා IR වලට අනුව E සමානයි I වතාවක් R ධන මෙන්න මෙහෙම සමීකරණයක් එනවා. හරිද ළමයි? මේ සමීකරණය මට පුළුවන් පොඩ්ඩක් විහිදවල ලියාගත්තොත් E සමානයි IR වතාවක් I කැපිටල් R ඔන්නෝම ලියාගන්න. මෙහෙම ලියාගන්න පුළුවන්. දැන් මට ඔන්න පොඩි අයිඩියා එකක් එනවා. මේ සරල පරිපථය පාවිච්චි කරේ ශක්ති පරිවර්තනය වන ආකාරය පිළිබඳ පොඩි අයිඩියා එකක් ඕගලන්ට අරන් දෙන්න. ශක්ති දැන් සාමාන්‍ය පරිපථයක සරල පරිපථයක ශක්තිය කොහොමද පරිවර්තනය වෙන්නේ? එහෙම නැත්නම් ශක්ති සංස්ථිතිය, ශක්තිය සම්බන්ධතාවය. ඔය වගේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් මෙන්න මේ කර්චොෆ් නියමය පාවිච්චි කරලා. දැන් අපි දන්නවා ප්‍රතිරෝධයක් කරහා උත්සර්ජනය වන ක්ෂමතාවයේ සම්බන්ධව ප්‍රකාශනයක් ගොඩනගද්දී අපිට ආවේ I වර්ග R කියලා. I වර්ග R. දැන් මෙතන IR විතරයි තියෙන්නේ. එමනම් අපි මොකද කරන්නේ? මුළු ප්‍රකාශනෙම I වලින් වැඩි කරනවා. හරිද? මම ප්‍රකාශනය එහෙම නැත්නම් සමීකරණය නැවත I වලින් වැඩි කරනවා. වැඩි කරාට පස්සේ ඉන්නේ මොකක්ද? මේ පැත්තෙන් එනවා EI I වර්ග R එතනත් එනවා I වර්ග කැපිටල් R කියලා. දැන් ළමයි මේකේ ඔන්න ලස්සන සම්බන්ධතාවයක් එනවා. මේ මොකක්ද? මේ මොකක්ද? මේ මොකක්ද? හරි. පොඩි අයිඩියා එකක් එනවා දැන් අපි. මේ දෙදෙනාගේ එකතුවක් විදිහට දැන් මේ පැත්තේ තියෙනම ළමයි උත්සර්ජනය වන ශක්තිය කියන එක. පරිපථය තුළින් උත්සර්ජනය වූ ශක්තිය, තාප ශක්තිය හෝ ආලෝක ඒ විදිහට අපි තාපය කියලාම ගමුකෝ. තාප ශක්තිය උත්සර්ජනය වන තාප ශක්තිය වගේ. මේ පැත්තෙන් තියෙන්නේ මොනවද ළමයි? අපි විනාඩියක් කියමු. Zoom meeting එකට කට්ටිය join වෙනකන්.
හරි හොඳයි. දැන් ඒකට දැන් මෙන්න මේ සමීකරණය දිහා බලපුවාම ළමයි මේ පැත්තෙන් පේන්නේ විද්‍යුතයේ ජනනය වන ක්ෂමතාවයක් සම්බන්ධව. මොකද මම කලින් කිව්වනේ P = VI කියලා. ඒ කෝෂයක නම් එන්නේ EI. එතකොට කෙලින්ම ළමයි මේ පෙන්නලා තියෙන්නේ කෝෂය මගින් කොච්චරක් මේ පරිපථයට ශක්තිය දුන්නද? කෝෂය මගින් ආරම්භය දෙන අපි හිතමු උදාහරණයක් විදිහට ජූල් 100ක්. ජූල් 100ක right. හරි. දැන් මොනවද වෙලා ඉන්නේ? හරි. එතකොට දැන් මේකෙන් නිරූපණය වෙන්නේ ළමයි කෝෂය මගින් පරිපථයට කොච්චර ශක්ති ප්‍රමාණයක් දුන්නද? විද්‍යුතයේ ජනනය වෙන කාරණා තමයි මේකෙදින් නිරූපණය කරලා දෙන්නේ මේ පාර්ට් එකෙන්. ඒතකොට ඒකට අපිට ඕනනම් ලියන්න පුළුවන් උදාහරණයකට ජූල් 100ක් කියලා ගත්තොත් ඒකට අපි කියන්නේ P ඉන්පුට් එක. මේකෙන් නිරූපණය වෙන ළමයි P ඉන්පුට් එක. කෝෂය මගින් පරිපථයට ලබා දුන් ශක්ති ප්‍රමාණය. එනත ශ්‍රමතාවය ශක්තිය වෙන නම් කාලයෙන් වැඩි කරන්න ඕනේ සෑම පදයක්ම මේකෙදි ශ්‍රමතාවය P ඉන්පුට් එක. හරිද? අපි කියන ප්‍රතිදාන ශ්‍රමතාවය කියලා. මේ තියෙන්නේ ප්‍රතිදාන සමාන. ප්‍රතිදාන නෙමෙයි ප්‍රදාන. හොඳයි. ප්‍රදාන ශ්‍රමතාවය. ප්‍රදාන ශ්‍රමතාවය කියලා අපි හඳුන්වනවා. ප්‍රදානය කරන ප්‍රමාණය. හරිද? එතකොට දැන් මෙතන තව දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් ළමයි මේ පාර්ට් එක ගත්තොත් මේකට අපි කියන්නේ P අවුට්පුට් එක කියලා. අවුට්පුට් එක ලැබෙන්නේ මෙයාගෙන්. මේ තියෙන්නේ බාහිර ප්‍රතිරෝධය. මෙයාට තමයි ළමයි P අවුට්පුට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රතිදානය. ප්‍රතිදාන ක්ෂමතාවය කියලා කියන්නේ මෙයාට P අවුට්පුට් එක. ඒකවල මේක ඇත්තටම ළමයි මේ හානියක් වෙන්නේ මේ I වර්ග සිම්පල් R කියලා කියන්නේ මේ කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය මගින් උත්සර්ජනය වන ක්ෂමතාවය. හරිද? ඒක ඇත්තටම තමයි ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. බැටරිය රත් වෙන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. රත් වෙලා තාප ශක්තිය විදිහට හානි වෙලා යනවා. ඉතින් ඒක නිසා අපිට මේක P input P output ගත්තී මේක ඇත්තටම තමයි ශක්ති හානියක්. loss එක තමයි මෙතනින් පෙන්වන්නේ. හරිද? මේකෙන් පෙන්වන්නේ P loss එක කියලා ගන්න පුළුවන් ඕන. එහෙම නැත්නම් මේක ශක්ති හානියක්. ශක්ති හානියක්. අපිට ඒක ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් නැහැ. අපේ ක්‍රියාවලින් සිදු කර ගැනීම සඳහා බැටරිය රත් වෙන එක විතරයි. ඒතර ශක්තිය සම්බන්ධව ප්‍රකාශනය ගත්තාම සරල පරිපථයක අපි දකින්නේ මෙන්න මෙවැනි ආකාරයක ශක්ති සම්බන්ධතාවයක්. ඇයි අපි මේක ඉගෙන ගන්න? ඇයි අපි මේක ඉගෙන ගන්න කියන එක ඊළඟට කාරණා කරමු. අපිට මෙහෙම සම්බන්ධතාවයක් ඉගෙනගෙන P input එක P output එක ගැන දැන ගැනීම වැදගත් වෙන්නේ ඇයි කියන එක අපි ඊළඟට සාකච්ඡා කරමු. හරිද? දැන් එහෙමනම් ඕගොල්ලෝ ලියා ගන්න පොඩි කෙටි මාතෘකාවක් ඊට පස්සේ මේ ටික සටහන් කරගමු. ලියා ගන්න සරල පරිපථයක සිදුවන ශක්ති හුවමාරුව. සරල පරිපථයක සිදුවන ශක්ති හුවමාරුව. හරිද? ශක්ති හුවමාරුව. එයාට පොඩි වාක්‍යයක් ලියා ගන්න මෙන්න මේ පොඩි සටහනක් දාගන්න. සරල පරිපථයක කෝෂය මගින් විද්‍යුත් ශක්තිය ජනනය කෙරෙන අතර එම ශක්ති පරිභෝජනය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මගින්ද පරිපථයේ බාහිර ප්‍රතිරෝධය මගින්ද සිදු කෙරේ. හරි. දැන් එන ඔයගලන්ට පුළුවන් සර්කිට් එක ඇඳගත්තා සම්බන්ධතාවය ලියාගත්තා.
ඉවරිච්ච ගමන් අත උස්සනවා. හරිද ළමයි? කාලය ඇති නේද? හොඳයි. හරි. එහෙමනම් දැන් මම බලන්නම් මේකේ ඇත්තටම මට මොකක්ද මේ සම්බන්ධව සාකච්ඡා කරනකොට මේ සරලපතියේ සරල පරිපතයේ මේ කතන්දරය වැදගත් වෙන්නේ නැහැ කියන එක පොඩ්ඩක් අපි බලමු. හරිද? දැන් මම මේ සරල පරිපතේ පොඩ්ඩක් පැත්තෙන් අඳ ගන්නම් ඕන වුණොත් පාවිච්චි කරන්න. හරිද? E මෙතන R මෙතන කැපිටල් R ගණන ධාරාවයි. ඒතර කර්ච් දාපුවම ආවේ සම්බන්ධය E සමානයි I වතාවක්. ඔන්න ඔහොම සම්බන්ධයක් ආව කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඒකෙන් තමයි මෙන්න මේවට ආවේ. හරි. දැන් එහෙමනම් ළමයි මම යනවා මෙන්න මේ කතාව. මේකේ අපිට වැදගත්ම දෙයක් තමයි P output කියන එක. ඒක අපිට එන්නේ I වර්ග R ලෙස. මේක තමයි අපිට වැදගත්. සාමාන්‍යයෙන් ළමයි පරිපතයක් නිර්මාණය කරනකොට හරිද? දැන් අපි බල්බ් එකක් දෙකන්නකො මේ ප්‍රතිරෝධය කියන්නේ බල්බ් එකක් කියලා. අපේ අරමුණ තමයි බල්බ් එක දැම්මට පස්සේ උපරිම ආලෝක ප්‍රමාණයක් මේකෙන් ලබා ගැනීම. හරිද? දැන් මේක අපිට තාපය නිෂ්පාදනය කරන එකක් කී විදියට ගන්නත් පුළුවන්. අයන් එකක් හරි නැත්නම් ආලෝක ශක්තිය නිෂ්පාදනය කරන දෙයක් විදියට මේ ප්‍රතිරෝධය සලකන්නත් පුළුවන් බල්බයක් විදියට. අපි බල්බයක් විදියට හිතුවොත් වැඩිපුර ආලෝකයක් ලැබෙන්නේ. ඒ කියන්නේ ඒක අදහස තමයි ළමයි. වැඩිපුර ආලෝක ප්‍රමාණයක් ලැබෙනවා කියන එකේ අදහසම තමයි වැඩි ශක්ති ප්‍රමාණයක් නිශ්චිත කාලයක් තුළ, ඒ කියන්නේ ඒකක කාලයක් තුළ වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබෙනවා කියන එක. වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබෙනකොට තමයි වැඩි ආලෝක ශක්තියක් නිකුත් වෙන්නේ. ඒ කියන්නේ තමයි ශ්‍රමතාවය උපරිම අගයකට ළඟා වෙනවා. දෙන්න පුළුවන් උපරිම ශ්‍රමතාවය කොච්චරද කියලා තමයි අපි ඒකෙන් බලන්නේ. කොච්චරක් ශ්‍රමතාවය දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි සෑම විටම මේ කියන්නේ පරිපතයක් තුළ මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් දාලා බල්බ් එකක් නිර්මාණය කරනකොට එතකොට මේ බල්බ් එක නිර්මාණය කරනකොට පරිපතය තුල අපි උපරිමයෙන්ම කොහොමද මේ බල්බ් එකෙන් ආලෝක ශක්තිය එළියට ලබා ගන්නේ? උපරිම ශ්‍රමතාවය කොහොමද ලබා ගන්නේ? උපරිම ප්‍රතිදාන ශ්‍රමතාවය කොහොමද ලබා ගන්නේ කියන කාරණා පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතන බල්බ් එකක් නිෂ්පාදනය කරන නිෂ්පාදකයා මේ සම්බන්ධව
අදාළ නිශ්චිත R එක තීරණය කරනකොට ඒ වගේ කාරණා සම්බන්ධව හිතනවා. එතකොට අපි බලමු මේකේ කොහොමද එහෙනම් උපරිම ක්ෂමතාවයක් මේකේ ලැබෙන්නේ කියන කාරණා. දැන් මැත්ස් කරන ළමයි නිසා මම හිතන්නේ වැඩි ලේසි. ඔයගලන්ට වැඩි තේරුම් ගන්නත් පුළුවන්. දැන් ඔන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා මේ ප්‍රතිදාන ක්ෂමතාවයේ P output එක මැක්සිමයිස් කරගන්න. මැක්සිමයිස් කරන්නේ කොහොමද මේ නිෂ්පාදකයා මේ R වෙනස් කරමින් R එක එක අගයන් වලට දදා බලනවා. මේ කියන්නේ බල්බ් එකේ ප්‍රතිරෝධය එක එක අගයන් දදා වෙනස් කර බලනවා. ලැබෙන ප්‍රතිදාන ක්ෂමතාවය මැක්සිමයිස් වෙනවද මිනිමයිස් වෙනවද ඔය වගේ කාරණා ටික එයා බලනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා එහෙමනම් මේක ගණිතානුකූලව කරන ක්‍රමවේදයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා. අපි දන්නවා මේක R විෂයෙන් අවකලනය කරන්න වෙනවා. R විෂයෙන් අවකලනය කරලා අවකලන සංගුණකය බලන්න වෙනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් මේක බයෝ කරන ළමයි නම් දන්නා මෙලෝඩිය. ඒ ඕගොල්ලෝ දන්නවද? මේක හොයනවා. අවකලන සංගුණකය හොයනවා. කවුරු ඇසුරෙන්ද R විෂයෙන් තමයි මෙයා අවකලනය කරන්නේ. R එකනේ විචලනය වෙන්නේ. R වෙනස් කර බලන අවුට්පුට් එක කොච්චරද කියලා. දැන් එතකොට මෙයාගේ අවකලන සංගුණකය හොයලා බලපුවාම ළමයි මෙයාට අවමයක් හෝ උපරිමයක් තියෙනවා නම් ප්‍රස්ථාරයේ අපි දැන් මේක මැක්සිමයිස් කරන්න නෑනේ. හරිද? ඒ කියන්නේ උපරිම ක්ෂමතාවය හොයන්නේ නෑනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙයාට උපරිමයක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි අනිවාර්යෙන් එන්නේ. හරි උපරිමයක් තියෙනවා නම් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. මේ තියෙන්නේ මැක්සිමයිස් වෙන වැලියු එක. මේ P output එක R විෂයෙන් බලනවා. ඒතර මේ වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට ලැබෙන්නේ. හරිද? මේ ප්‍රස්ථාරයේ දැන් මේ අවකලනය සම්බන්ධ හොඳ අයිඩියා එකක් තියෙන අය දන්නවා වැඩි. දැන් එක්සෑම් එකකට ළඟ නිසා ඔක අනිවාර්යෙන් ඉගෙනගෙන ඇති. මේ මැක්සිමයිස් වෙන තැනදීලාමයි මේක ඇත්තටම මේ කොයිෆිෂියන්ට් එකනේ. ඒ කියන්නේ යම්කිසි වක්‍රයක අවකලන සංගුණකය කියන එකෙන් අදහස් කරන්නේ අනුක්‍රමණය කියන අදහස. හරිද? අනුක්‍රමණය. ඒ කියන්නේ කොයිෆිෂියන්ට් නෙවෙයි සාමාන්‍ය ග්‍රේඩියන්ට් එක. අවකල මේ අනුක්‍රමණය ළමයි. ග්‍රේඩියන්ට් එක. එතකොට අනුක්‍රමණය අගේ තමයි ළමයි මේ අවකලන සංගුණකය කියලා ඔයගොල්ලෝ වක්‍රයක හොයන්න යන්නේ. එතකොට උපරිම තැනදී ළමයි උපරිම තැනදී වෙන විශේෂත්වය තමයි ග්‍රේඩියන්ට් එක. එහෙම නැත්නම් අනුක්‍රමණය ශුන්‍ය වීම. එතකොට ඕගොල්ලෝ මේ වක්‍රයට අදාළ විෂය මේ ශ්‍රිතය වක්‍රයට අදාළ ශ්‍රිතය R විෂයෙන් මොකද කරන්නේ අවකලනය කරනකොට එයාගේ ග්‍රේඩියන්ට් එක ගන්නකොට ඒක ශුන්‍යයට සමාන කරා කියන්නේම අපිට ලැබෙන්නේ මැක්සිමම් වැලියු. ඒක මැක්සිමයිස් වෙලා තියෙන්නේ. මෙන්න මෙතන ග්‍රේඩියන්ට් එක තමයි මේ ලැබිලා තියෙන්නේ. එතකොට අපි මේක අවකලනය කරලා බලනවා මෙන්න මෙම R විෂය. කවුද අපි output කියලා කියන්නේ I වර්ග R ඔන්න ඔක. හරිද? දැන් I වර්ග කියන එක මෙතනට ගැටලුවක්නේ. ඔයගලන්ට I වර්ග කියන එක ගැටලුවක් නම් එකෙන් ආදේශ කරන්න පුළුවන්. I කියලා කියන්නේ අපේ අදාළ විචලනය වෙන සිතයක් නේ. කෙලින්ම I වෙනුවට අපි ආදේශ කරනවා E බෙදීම R ධන කැපිටල් R. ඔන්න ඕක දානවා මෙතන. එතකොට අපිට එන්නේ මොකක්ද? අවකලනය කරන්න ඉන්නේ E වර්ග R බෙදීම R ධන R ඔන්න ඕක. ඕක R විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේක දන්නවා ඔයගොල්ලෝ අවකලනය කරනකොට බෙදීමක් වගේ තියෙනකොට පල්ලෙහා කොටස R ධන කැපිටල් R කියන එක නා වර්ග කරනවා නැවත. එතකොට මෙයාගේ 4 බලය එනවා. ඊට පස්සේ මෙයාව තියලා මේ දෙන්නව අවකලනය කරනවා. ආයි ඍණ මෙයාව තියලා පල්ලෙහා එක්කන අවකලනය කරනවා. ඒක දන්නේ නැතිනේ. හරිද? ඒ කියන්නේ DA අවකලනය කරනවා Bව තියලා ඊට පස්සේ ඍණ Bව තියලා Aව තියලා DB අවකලනය කරනවා. ඔක තමයි සිස්ටම් එක. ඉතින් ඔයගොල්ලෝ කරලා බලන්න. දැන් මම මේ ෆිසික්ස් පාඩමක් කරන නිසා මැත්ස් පාඩමේ ආකරණු කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. මම නිකන් කිව්වේ. දැන් මෙහෙම අවකලනය කරලා මේක බිඳුවට සමාන කරලා බලනකොට ළමයි අවසන් රිසල්ට් එක විතරක් කියන්න මේක එන ලස්සන දෙයක් තමයි අවසානයේ සිම්පල් R කැපිටල් R ට සමානයි කියන රිසල්ට් එක එනවා. කැපිලා ගිහිල්ලා අවසානයේ සිම්පල් R කැපිටල් R ට සමාන වුණොත් තමයි මෙන්න මේ විදිහට අවකලන මේ අදාළ සංගුණකයේ ශුන්‍යයට සමාන වෙන්නේ. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි P output එක මැක්සිමයිස් වෙන්න නම් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි කලින් දරන් ඉන්න ඕනේ. ඒක 5 ඕම් නම් අපි බල්බ් එක නිර්මාණය කරනකොට බල්බ් එකේ ප්‍රතිරෝධයත් 5 ඕම් ලෙස සකස් කරන්න ඕනේ. එතකොට තමයි වැඩිපුර ආලෝකයක් මේ බල්බ් එකෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිදාන ක්ෂමතාවයේ උපරිම වෙන්නේ අන්නේ වෙලාවට. එහෙනම් මේ ප්‍රස්ථාරයේ P මැක්සිමයිස් වෙනකොට මෙතන සිම්පල් R වෙනවා.
මේ කැපිටල් R අක්ෂයනේ. මේ පොයින්ට් එක කෙලින්ම සිම්පල් R-ට සමාන වෙනවා. පැහැදිලිද මම මේ කියන කතන්දරේ? එතකොට අපි ඉගෙන ගත්තේ මෙන්න මේ ශක්ති පරිභෝජනය සම්බන්ධ මේ කාරණාව සම්බන්ධව මේ ඉගෙන ගත්තේ යම් කිසි නිෂ්පාදකයෙක් බල්බ් එකක් නිෂ්පාදනය කරනකොට එයා සැලකිය යුතු කාරණා පිළිබඳව හිතන්න වෙනවා. එකක් තමයි බල්බ් එකෙන් උපරිම ශ්‍රමතාවයක් ලබා ගැනීම. මොන ශ්‍රමතාවයක් ලබා ගන්නකොට එයා බල්බ් එකේ ප්‍රතිරෝධය නිර්මාණය කර ගන්නා වූ ආකාරය. ඒ විතරක් නෙමෙයි මේ නිෂ්පාදකයා තව හිතන්න තව කාරණාවක් තියෙනවා. අපි ඒක ගැන බලමු. දැනට අපි සාකච්ඡා කරන්න යන්නේ මෙයාගේ මෙන්න මේ කියන කතන්දරය ශ්‍රමතාවය උපරිම කර ගැනීම ගන්නකොට මොකද වෙන්නේ කියන එක. හරි. එහෙනම් පොඩි වාක්‍යයක් ලියාගෙන අපි මේ ටික සටහන් කරගමු. ලියන්න වෙන්නේ මෙහෙම. හරිද? ලියන්න සරල පරිපතයක ප්‍රතිදාන ශ්‍රමතාවය උපරිම කරගන්නා විට පරිපතේ බාහිර ප්‍රතිරෝධයේ විශාලත්වය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ විශාලත්වයට සමාන විය යුතුයි. හරිද? මේ ටික සටහන් කරගමු අපි. අපි කලින් එකම ඔන්න දිගුවක් විදිහට මෙතනින් පටන් අරන් මෙතනට ආවේ සටහන් කරගන්න. රිසල්ට් එක විතරයි දාගන්න තියෙන ලොකුවට. ඔයගොල්ලන්ට කැමති නම් මේක මේ අවකලනය ගැන හොඳ අයිඩියා එකක් තියෙන අය මම ඉන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නේ දැන් කොහොමද? හරිද? මේක අවකලනය කරන්න. කරලාම උත්තරේට යන්න. තවත් හොඳයි නම. හරි. අවකලනය කරලාම උත්තරේට යන්න.
හරිද ළමයි ඉවරද? හරිනේ. right. එතකොට දැන් මේකේ අපිට පුළුවන් තව සමීකරණයක් දැන් මේකේ තව සමීකරණයක් කියලා කියන්නේ මේකම තමයි. මේකේ මේ රිසල්ට් එක ඇප්ලයි කරලා මේ මැක්සිමම් පවර් එක සම්බන්ධ මෙන්න මෙහෙම මේ ප්‍රකාශනයක් ගොඩ නගන්න පුළුවන් ළමයි. දැන් මේ P output එක තියෙනවානේ. P output එක මැක්සිමයිස් වෙනකොට සමීකරණය එන්නේ ළමයි. දැන් I වර්ග R කියලානේ. හරිද? I වෙනුවට දාන්න පුළුවන්. දැන් මේක මොකද්ද? E බෙදීම R ධන කැපිටල් R වතාවක් I R වලින් වැඩි වෙනවා. ඔන්න ඔහොම එනවානේ ළමයි. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ මේ මැක්සිමයිස් වෙනකොට හරිද? මැක්සිමයිස් වෙනකොට සිම්පල් R කැපිටල් R ක සමාන වෙනවා. සමීකරණය සිම්පල් R කැපිටල් R ක සමාන වෙනවා. දැන් අපි ආදේශ කරලා බලමු. P output එක ඔන්න මැක්සිමයිස් වුණා. බලමු ආදේශ කරලා. E වතාවක් අපි කැපිටල් R වෙනුවට සිම්පල් R දැම්මා. මෙතනත් ඔන්න සිම්පල් R දැම්මා. පොඩි දෙයක් වෙනවා මේක වර්ග වෙනවා නේ. මෙතනත් වර්ග වෙනවා. මෙතනත් වර්ග වෙනවා. වර්ග වෙනවා. එතකොට මෙතන එන්නේ මොනවද ළමයි? E වර්ග සිම්පල් R. මෙතන එනවා 2i R වර්ගය කියන්නේ 4i R වර්ගය. R එකට R එකක් කැපිලා ගියා. මෙතන එනවා E වර්ගයේ බෙදීම 4i R කියලා. මොකද්ද? P output එක මැක්සිමයිස් වුණා වෙන සමීකරණය. පැහැදිලිද? ඔයගලන්ට ඕන නම් E වර්ගයේ බෙදීම 4i කැපිටල් R කියලා දාන්නත් පුළුවන්. මොකද සිම්පල් R කැපිටල් R ට සමානයිනේ. ඔන්න ඔය වගේ ප්‍රකාශනයකුත් අපිට අවසානයේදී ගොඩ නගන්න හැකියාව ලැබෙනවා. එතන මේ වගේ සමීකරණ මතක තියාගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. MCQ වලට වගේ වැදගත් වෙනවා. එහෙනම් අමතක වුණොත් හදලම ගන්න. හරි? හරි. එහෙනම් මේකත් ඔයගලන්ගේ නෝට් එකට ඇතුළත් කරගන්නකො. ඒ අවුට්පුට් එක මැක්සිමයිස් වුණා වෙන සමීකරණ. හරි දැන් අපේ අවසන් තියරි එක මේ පාඩමේ සාකච්ඡා කරන්න යන්නයි යන්නේ. අවසාන තියරි එක. ඒක අපිට පුළුවන් කෙලින්ම ගණනය කිරීම වලට යන්න. හරිද? ඒ කියන්නේ දැන් ඔයගලන්ට තේරෙන්නේ නැතිනේ පාඩම කොයිතරම් පොඩිද කියලා නේ. සමතාවය සම්බන්ධ පොඩි කාරණා ටිකක් තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? එතනින් පස්සේ අපිට ගණන් හදන්න තියෙන්නේ. ඒ ගණනොත් එහෙම අමාරු ගණන් කියලා හිතන්න එපා. පොඩි පොඩි ගණන් තියෙන්නේ. ඒ නිසා ඔන්න ධාරා විදුලිය හරියටම ඉගෙන ගත්තා නම් ඕගොල්ලෝ මේක තමයි ළමයි අපිට ගොඩ දාගන්න තියෙන හොඳම ප්‍රශ්නේ. ගොඩක් අය අතාරින හැබැයි ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් හොඳ මේ පාඩමක් ළමයි. ස්ට්‍රක්චර්ඩ් එකේ පිටින්ම 5ක්ම ගන්න පුළුවන්. ආයේ ඉතින් කිසි තර්කයක් නැහැ ළමයි ලකුණු 5න් 5ම ගත්තේ. සමහරලාට ඔයගොල්ලෝ ගෙස් කරනවානේ ඒ ධාරා විද්‍යුතයට 5න් 4ක් වගේ දාමුකෝ කියලා එක්සෑම් එකට ඒ ඉන්නේ වගේ නිකන් යන්න කලින් ගෙස් කරනවා. නෑ ළමයි මේකේ 5න් 5ම ගෙස් කර හැකියි. ගන්න පුළුවන්. ඉතින් නිකන් ඉඳලා ගන්න බෑ. මේ සම්බන්ධව හොඳට වැඩ කරලා පාඩම හොඳට ඉගෙනගෙන ප්‍රැක්ටිකල් එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ළමයෙකුට අපි පහෙන් පහම ගත්ත හැකි මොකද ඒක ගන්න බැරි වෙන්නේ ඒගොල්ලෝ අනම්මනම් කැරි මේකට දාන්නේ නැහැ හරිද අපි දන්නම දේවල් ටික කරකෝ දෙනවා එකම දේ ළමයි අධ්‍යයනය නොකරන එක විතරයි අනිවාර්යෙන් පහම ස්ට්‍රක්චර් දෙක ගන්න පුළුවන් රචනායකයට ළමයි අතාමාරෙන් 100න් ගත්තොත් මම මේ කියන්නේ 7.5න් අනිවාර්යෙන් ළමයි ඒ කියන්නේ 7.5ම ගන්න පුළුවන් අපි හිතමුකෝ හරි කමක් නැහැ ගෙස් කරලා
ඒ කියන්නේ මං කියන්නේ උත්තර ගෙස් කරනවා කියලා නෙමෙයි අපි හිතමු ලකුණ ගෙස් කරොත් 6කට විතර ගිය හැකි කියලා. හැබැයි හරි අවබෝධය තියෙන ළමයට කෙලින්ම හතාමාරම ගන්න පුළුවන්. හරිද? ධාරාවිද්‍යාවේ සාමාන්‍ය මට ගානක් දුන්නොත් හදා ගන්න පුළුවන් ළමයි 60.5ම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් ෂුවර් එකක් තියෙනවා ගාන හදලා තේරෙන ඕනම ගානක් දුන්නොත් මේකේ හදන්න බැරි කමක් නැහැ ඕනම ගානක් දුන්නොත් හදාගත්ත හැකි. හරිද? ඒ කියන්නේ මේක ඇති දෙයක් නෑ. මහලකු දෙයක් නෑ. දැන් ඔයගොල්ලන්ට හදන ළමයි දැන් හදපු ළමයිට මේ පාඩම කරපු ළමයිට තේරෙයි මේකේ බිලෝ දෙයක් නෑ ළමයි. මේකේ මේ තියෙන පොඩි දේවල් ටික ඕම් නියමයි කර්චප් නියම ටික දාගෙන ගාන දන් විතරයි තියෙන. අර අත්පසු බීමකින් වැරදුනොත් ඇරෙන ජීවිතේට මේක වර්ධින්න දෙයක් නෑ ළමයි. සුළු කිරීම පර්ෆෙක්ට් නම් අපිට මේක ආයේ 7.5 එම් පිටින්ම ගන්න පුළුවන්. ඉතින් ළමයි MCQත් මේක එනවා 4ක් විතර. 4කට වඩා වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් හිතන්නකො ළමයි පාඩමේ එහෙම් පිටින්මම ලකුණු 15ක් 16ක් හම්බෙන ගානක් මේක. පේපර් එකට ලකුණු 15ක් 16ක් එහෙම් පිටින්මම අපිට මේකෙන් ගන්න පුළුවන්. 100න් 15ක් 16ක් එනවා කියන්නේ එක පාඩමකින් හිතන්නකො. එක පාඩමකින් 15ක් 16. එහෙම එන අනිත් පාඩම තමයි යාන්ත්‍රික විද්‍යාව. යාන්ත්‍රික විද්‍යාවෙත් ළමයි MCQ සාමාන්‍යයෙන් 9ක් විතර එනවා. යාන්ත්‍රික විද්‍යාව ගත්තාම ඒකේ පාඩම ටිකක් විශාල නිසා ඒකෙන් MCQ 9ක් 10ක් ඊට වැඩි 11ක් 12ක් යන අවස්ථාවක් තියෙනවා. එතනම ලකුණු 12ක් විතර තියෙනවා. රචනා ප්‍රශ්නේ 7.5යි ස්ට්‍රක්චර්ඩ් එකනොත් එනවා. සමහරවිට ඒකක වලට ගියොත් ඒ ප්‍රශ්නයක් නැහැ. එතනත් එහෙන් පිටින්ම එනවා. හරිද? ලකුණු 20කට වඩා වැඩි ප්‍රමාණයක් එතන ගත්තා. ඒතර ඔය පාඩම් දෙක විතරක්ම කවුරු හරි ළමයෙක් එක්සෑම් එකට ඉගෙන ගත්තා කියලා හිතන්නකෝ. එයා මෙන්න කිසිම දෙයක් ඉගෙන ගන්න ඔය පාඩම් දෙක විතරක් පර්ෆෙක්ට් ඉගෙන ගන්නවා. විද්‍යුත් ක්ෂේත්‍ර පොඩ්ඩක් ඉගෙන ගන්නවා. මොකද ධාරාවිද්‍යාවට අවශ්‍ය නිසා. ඒ ළමයි අනිවාර්යෙන් S එකක් ගන්නවා වෙනවා. ඒ කියන්නේ මේ දෙක විතරමයි ඉගෙනගෙන තියෙන්නේ. 35ට වැඩියෙන් අනිවාර්යෙන් එනවනේ 40ට කිට්ටු කරනවානේ. මේ දෙක හරියටම කරගත්තා කියන්නේ දැන් පාඩමේ බලන්න එයාට S එකක් නිකම්ම ගන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන එක? නිකන් දඟල ගොඩාක් දේවල් කරන්න හැදුවට මේ අරමුණක් ඇතුව ගියා නම් නිකන් S එකට යන්න පුළුවන්. මම මේ කියන්නේ පාඩම් දෙකක් ඉගෙනගන්න. අපේ මේ මුළු විෂය සිලබස් එකෙන් පාඩම් 10ක් ප්‍රධාන පාඩම් 10ක් තියෙනකොට 10න් දෙකක් ඉගෙනගෙන එයා S එකට යනවා කියලා කියන්නේ. පේපර් එකෙම 3න් එකක් එයා කරලා. හැබැයි සිලබස් එකෙන් එයා 3න් එකක් කරලා නැහැ. සිලබස් එකෙන් එයා 5න් එකක් කරලා පේපර් එකෙන් 3න් එකක් එහෙම නැත්නම් 3න් එකටත් වඩා වැඩි ප්‍රමාණයක් එයාට කරන්න පුළුවන් වෙනවා. හරිද? මේක ඒකින්ද බුද්ධියෙන් වැඩ කරන එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ නිසා මේ පාඩම දැන් ඔයගොල්ලෝ කරගත්තා නම් මෙතන ළමයි කීප දෙනෙක් ඉන්නවා දැන් දිගටම ඇවිල්ලා මේ පාඩම කරගත්තු. හොඳ දැන් ඉතින් අවසානෙට එන්න යන්නේ වැඩි ගොඩ. හරිද? දැන් අවසාන වශයෙන් ළමයි නිෂ්පාදකයෙක් කාරණාවක් ගැන හිතනවා කිව්වා. ඒ තමයි මෙයාගේ ශ්‍රමතා උත්සර්ජනය එහෙම නැත්නම් අවුට්පුට් එක. හරිද? ප්‍රතිදාන ශ්‍රමතාවේ මැක්සිමයිස් වැලියු මැක්සිමම් එක ගැන හිතනවා. උපරිම ප්‍රතිදාන ශ්‍රමතාවයක් කොහොමද ලබා ගන්න කියලා එයා හිතනවා. ඒක වැඩි ආලෝකයක් මේ බල්බ් එකෙන් ගන්න පුළුවන්. හැබැයි එයා හිතන තව කාරණාවක් තමයි ළමයි කාර්යක්ෂමතාවය. එයා බලනවා කොච්චර කාර්යක්ෂමතාවයක් මේකෙන් ලැබෙනවද කියලා. ඒකත් හිතන්න එපා. වැඩිපුර ආලෝකයක් ලැබුණාට විතරක් වැඩක් නැහැ ළමයි බල්බ් එක දැන්. එයා බල්බ් එක හදලා ඔක්කොම කරලා සෙට් කරනවා පරිපතේට හොඳ ආලෝකයක් ලැබෙනවා. හරිද? හැබැයි ළමයි මාසාන්තිමට බිල එනවා මාර විදියට. එන ලොකු බිලක් එනවා. හරිද? ඒක අපි එහෙම ඒ කතන්දරේ පැත්තකට මේක පැත්තකින් ඉඳලා මේ උදාහරණය ගමුකෝ. අපි සරල පරිපතේ. එතකොට දැන් බල්බ් එක සම්බන්ධ කරන හොඳ ආලෝකයක් ළමයි. කාමරේට දීපා හොඳ ලයිට් එකක් ගන්න පුළුවන්. වැඩි වෙලා පැයක්වත් පත්තු වෙන්නේ බල්බ් එක එහෙමම ඕෆ් වෙලා යනවා. ඒ කියන්නේ කෝෂය බහැලා යනවා. බැටරිය බහැලා යනවා. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? වැඩි ශක්ති ප්‍රමාණයක් නිකම් වැය වෙලා ඒ කියන්නේ වැඩි ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා කියන එකේ තේරුම තමයි ළමයි ශක්ති හානිය වැඩි වෙලා. වැඩිපුර ශක්ති හානියක් වෙලා තියෙනවා. කාර්යක්ෂමතාවය කියන එක මේ වෙලාවේදී ගොඩාක් අඩු වෙලා ළමයි. එහෙම වුණොත් වැඩක් නැහැනේ. වැඩි ආලෝකයක් ලැබුණාට වැඩක් නැහැ. මේක වැඩි කාලයක් මේ බල්බ් එක දැල් වෙන්නත් ඕනේ. ඒ කාර්යක්ෂමතාවය පිළිබඳව අපි පොඩ්ඩක් බලන්න. දැන් කාර්යක්ෂමතාවය 100%ක් වුණොත් ආයේ සුපිරිමයි ඉතින් මේ වැඩේ. يعني එහෙම නිෂ්පාදකෙක්ට එහෙම හදාගන්න පුළුවන් වුණා නම් මරු වැඩේ. ශ්‍රමතාවයත් උපරිම තැනක තියලා කාර්යක්ෂමතාවයත් 100%. ශක්ති හානියක් ඇත්තෙම නැහැ ළමයි. බල්බ් එක නිෂ්පාදනය කළ තියෙන නිෂ්පාදකයා. ශක්ති හානිය ඇත්තෙම නැහැ. ආයේ ළමයි කෝෂයෙන් දෙන ශක්ති ප්‍රමාණය තත්පරයකට ජූල් 100 නම් ඔන්න පැය අර කලින් අවස්ථාවේ පැය 2යි න වැඩ කරේ දැන් පැය 20ක් වැඩ කරනවා ළමයි මේක. ඒක බල්බ් එක පොඩි බල්බ් එකෙන් මේ පොඩි කෝෂයෙන් මේ වැඩේ කරන්න පුළුවන්.
හරිද? ඒක තමයි අපි චුට්ටක් බලන්නේ කාර්යක්ෂමතාවය පිළිබඳව අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍ය කාර්යක්ෂමතාවයට ඊට කියලා දාන මේ නීට කියලා කියනවා. ඊට. හරිද? සංකේතාත්මක. ඒතර ඔන්න කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රතිදාන ක්ෂමතාවය මම බෙදනවා ප්‍රදාන ක්ෂමතාවය. මේ පරිපතේ කතන්දරේ හැටියට. හැම වෙලේම අපිට කාර්යක්ෂමතාවයක් ලැබෙන්නේ ප්‍රතිදානය ප්‍රදානයෙන් බෙදුවාම. අපි කොච්චරක් මේකට ඉන්පුට් කරාද අපිට කොච්චරක් මේකේ අවුට්පුට් එක විදිහට ලැබුණාද? ඒකින් අපිට කාර්යක්ෂමතාවය එන්නේ. ඒකෝට ප්‍රතිශත කාර්යක්ෂමතාවය හොයනකොට ළමයි අපි මේක 100%න් වැඩි කරන්න ඕනේ. හරිද? ඒතර ප්‍රතිදාන මේකේ P output එක P input එකෙන් බෙදලා ඔන්න 100%න් වැඩි කරා. ප්‍රතිශතයක් විදිහට බලනවා ප්‍රතිශත කාර්යක්ෂමතාවය. හරි? P output එක සමීකරණය අපි ලියමු P output එක කියලා අපිට ආවේ මොකද්ද? P output එක කියලා ආවේ අපිට I වර්ග capital R. input එක කියලා ආවේ මොකද්ද? E වතාවක් I. අපි සමීකරණ බලන්න ඕකලගේ නෝට් එකේ. එතන මේක සුළු කරලා ගත්තොත් I ටයි කැපිලා ගිහිල්ලා අවසානයේ ඉන්නේ IR බෙදීම E. ඔන්න ඔහොම එකක් එන්නේ. හරිද? IR කියපු ගමන් මට මතක් වෙන්නේ කෝෂයේ අග්‍රතර විභවාන්තර කියන එකත් එහෙම නෙන්නේ නේ. මොකද්ද? කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ ඊරින IR. හරිද? සම. ඔව්. ඊරින ඔන්න ඔය ඕකේ නම් මේ තියෙන කෝෂයේ අග්‍රතර විභවාන්තරේ ඒක එහෙමම සමාන වෙනවා බාහිර ප්‍රතිරෝධය හරහා පවතින විභවාන්තරය. කැපිටල් IR ගුණිතය. එතකොට කැපිටල් IR කියන එකෙන් නිරූපණය වෙන්නේ කෝෂයේ අග්‍රතර විභවාන්තරය කියලා ගන්නත් පුළුවන්. හරිද? එතකොට කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ බෙදීම කෝෂයේ විද්ගාමක බලය කියලා කියන්නේ කෙලින්ම එන්නේ මොකද්ද? කෙලින්ම අපිට එනවා ප්‍රතිශත කාර්යක්ෂමතාවයේ විදියට. ඔන්න ඔය විදියට. දැන් අපිට මේක සුළු කරන්න පුළුවන්. I කියන එක මම කියවන හැම වෙලේම විශලණය වෙන සාධකයක් නිසා I වෙනුවට අපි හැම වෙලේම ආදේශ කරනවා මොකද E බෙදීම R ධන කැපිටල් R. ඒක ආදේශ කරනවා. මෙතන E බෙදීම සිම්පල් R ධන කැපිටල් R වතාවක් R බෙදීම E. ඔන්න ඕක ආදේශ කරා. ආදේශ කරලා බලමු ළමයි මොකද වෙන්නේ කියලා මේක. ආදේශ කරලා බැලුවොත් ආයෙ මේක 100% වැඩි වෙනවා. හරිද? මෙතන එනවා ළමයි ප්‍රතිශත කාර්යක්ෂමතාවය ඊට E කැපුණා R ධන ඔන්න ඔහොම එනවා. හරිද? ඔන්න ඔයකට ඔය වගේ ප්‍රකාශනයක් ගොඩනගන්න පුළුවන් වෙනවා. මේ තමයි කාර්යක්ෂමතාවය සඳහා අපි ලබා ගන්නා වූ සමීකරණය. කාර්යක්ෂමතාවය සඳහා. දැන් මේක අපි බලන්න ඕනේ. දැන් අපි මේ කාර්යක්ෂමතාව සඳහා ලැබිච්ච සමීකරණය ප්‍රතිශත කාර්යක්ෂමතාව සඳහා ලැබිච්ච සමීකරණයෙන් අපි චෙක් කරලා බලනවා maximum power එකක් අපි ගත්තේ maximum power transfer කරද්දී ඒ කියන්නේ P output එක maximize කරද්දී අපිට ලැබිච්ච result එක තියෙනවානේ. එහෙමනම් අපි බලනවා P output එක maximize වෙනකොට වෙද්දී simple R capital R ට සමාන වුණා. ඔයගලන්ට මතකයි. අපි ඒ වෙලාවෙදි බලමු යාගේ කාර්යක්ෂමතාවය කොච්චරක් වෙනවද? ප්‍රතිශත කාර්යක්ෂමතාවය. මෙතනට capital R වලට simple R දානවා. හරිද? චෙක් කරලා බලන්න simple R බෙදීම 2R කියලා එන්නේ. එතකොට භාගයයි කියලා එනවා. අපිට එන්නේ 150යි. ඒ කියන්නේ මේ ආය අමුතුවෙන් හිතන්න දෙයක්වත් නැහැ. දැන් පරිපතේ දිහාම හිතලා බලන්නකො පරිපතේ කෝෂයේ තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය තියෙනවා, බාහිර ප්‍රතිරෝධය තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය කෝෂයේ බාහිර ප්‍රතිරෝධයට සමාන වුණා කියලා කියන්නෙම ළමයි ශක්තියෙන් භාගයක් අභ්‍යන්තර ප්‍රතිරෝධය ගන්නවා ශක්තිය ඉතුරු භාගය ජනනය වන ශක්තියෙන් ඉතුරු භාගය බාහිර ප්‍රතිරෝධය ගන්නවා. ඉතින් හරිනේ 150න් ඒ අභ්‍යන්තර ප්‍රතිරෝධයට දෙන ශක්තියෙන් භාගයම ශක්ති හානියක් නේ අපිට ඒක ලැබෙන්නේ නැහැනේ. ඒක ලොස් එකක්. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය කෙලින්ම 150යි ළමයි. ඒතකොට නිෂ්පාදකයා මේ දැන් අපිට මේක ප්‍රස්ථාරගත කරලා බලුවොත් හරිද? කාර්යක්ෂමතාවය මේ ප්‍රස්ථාරගත ප්‍රතිශත කාර්යක්ෂමතාවයම ගමු 100. එතකොට මේක ගත්තොත් එහෙම අපි දකින්න දා මෙන්න මේ විදිහට 100%ක් ළඟා වෙනකොට ඔයගලන්ට පේන ඇති බාහිර ප්‍රතිරෝධය කැපිටල් R කියන එක ළමයි අනන්තයට යන්න ඕනේ. එයාගේ අනන්තයට ගියොත් තමයි ළමයි කාර්යක්ෂමතාවය 100%ක් එන්නේ ප්‍රස්ථාරයට අනුව ගත්තොත් එහෙම. හරිද? එතකොට 150ක් වෙනකොට මෙන්න මේ හරිය වගේ 150ක් වෙන්නේ
ඒ වෙලාවේදී ළමයි සම්බන්ධතාවය සිම්පල් R කැපිටල් R ට සමානයි. ප්‍රස්ථාරය දිහා බලන්න. හරිද? එහෙනම් අපි කාර්යක්ෂමතාවය 100% කරන්න බාහිර ප්‍රතිරෝධය අනන්තයට යනවා. බාහිර ප්‍රතිරෝධය අනන්තයට ගියා කියලා කියන්නේ ළමයි පරිපථය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ කියන අදහස. හරිද? පරිපථය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ කාර්යක්ෂමතාවය 100%. එහෙම නැත්නම් ඉතාමත්ම කුඩා ධාරාවක් ගලනවායි කියන අදහස තමයි. කාර්යක්ෂමතාවය 100%ක් කරොත් එහෙම වෙන ගැටලුව තමයි ළමයි හිතන්නකො අර කලින් ප්‍රස්ථාරේ හිතන්න R එක ඉතාමත්ම වැඩි අගයකට යනකොට R එක අනන්තයට යනකොට ඕගලන්ට පේනවා ඇති උපරිමයකට ගිහිල්ලා ආයෙ බහිනවා. ඒ කියන්නේ එතකොට P output එක එහෙම නැත්නම් ප්‍රතිදාන ශ්‍රමතාවය ඉතාමත්ම අඩු වගයකට යනවා. ඒතර බල්බ් එකේ ආලෝකය අඩුයි. හැබැයි කාර්යක්ෂමතාවය වැඩි. වැඩි කාලයක් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් බල්බ් එක. හැබැයි වැඩක් නැහැ, වැඩේ කෙරෙන්නේ. අඩු ආලෝකයක්. මේ කාමරේට ඕන කරන ආලෝකය ලැබෙන්න මේ පොඩි කණා වැදිරික වගේ ආලෝකයක් තියෙනවා. ඒකෙන් අපිට වැඩේ වෙන්නේ නැහැ නේ ළමයි. මේ ඒතර අවස්ථාවේ දැන් මෙතන නිෂ්පාදකයා බලනවා කාර්යක්ෂමතාවයත් පොඩ්ඩක් වැඩි අගයක තියාගෙන එහෙම ඒ වගේම ප්‍රතිදාන ක්ෂමතාවයත් උපරිම අගයට ආසන්න වෙන තැනකට තියාගත්තොත් ඔන්න වැඩේ බැලන්ස් කරගත්තේ. ඒතර නිෂ්පාදකයා හැම වෙලේම දෙකම ගැන හිතන්න වෙනවා. මේක 150ට වැඩි කරගන්නත් ඕනේ. හැබැයි 100ට යන්නත් බෑ. අරයා මැක්සිමයිස් කරන්නත් බෑ අපිට. හැබැයි මැක්සිමයිස් වෙන ආසන්න අගයක තියාගන්න. හරිද? ඔන්න ඔයක බැලන්ස් වෙන විදිහට කොහොමද මේ කැපිටල් R තීරණය කරන්නේ කියන එක තමයි ඒතර අපි පරිපථයකට ඉගෙන ගන්න ඕනේ. ඒතර සමහරක් විට කාර්යක්ෂමතාවය 75ක් විතර අගයක තියාගෙන අපිට අතන P output එක මැක්සිමයිස් වෙන වැලියු එකට ආසන්න අගයක තියාගන්න. හරිද? පොඩි අදහසක් අපිට උතනින් ගන්න පුළුවන් වෙනවා. හරි මේක තමයි හැමෝටම ළමයි අපි අවසාන වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙනම් නෝට් එක මේක දාගන්න මෙතන ප්‍රස්ථාරය සම්පූර්ණ කරගන්න. මේක ආය අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. කෙලින්ම ඔබ මේක නෝට් එකට දාගත්තා නම් ඇති. කාර්යක්ෂමතාවය සම්බන්ධව අපි යාන්ත්‍රික විද්‍යාවේ සාකච්ඡා කරලා තියෙන නිසා අමුතුවෙන් මේක ලියන්න දෙයක් නැහැ. කාර්යක්ෂමතාවය තමයි තියෙන්නේ. කෙලින්ම ගණනය කරා මැක්සිමයිස් වෙනකොට 50යි කියලා එනවා P output එක. ඊට අදාළ ප්‍රස්ථාරයත් හදගන්න. හරිද? ඊට පස්සේ අපි ගණන් හදන්නේ.